ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිශාදී බණ්ඩාරනායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නීතිපතිට කොවිඩ්-19 තවත් එන්නත් 5 ලක්ෂයක් දිවයිනට ගෝලීය ආර්ථිකයේ ශ්‍රී ලංකාව සම්බන්ධ වෙළඳ කොටස වැඩි කර ගැනීමේ නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දෙන බව ජනපති පවසයි. මානව හිමිකම් කවුන්සිලේ යෝජනා දේශපාලනීකරණය හා පක්ෂපාතී නොවිය යුතු බවට සමාජික රටවලින් අදහස්. හෙරොයින් කිලෝ 45ක් හොරණදී පොලිස් බහරයට. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපති දප්පුල දලිවේරා මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහායි. මේ අතර එම වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට බාර දෙනු ලැබුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණ දීර මහතා විසින්. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේදී එම වාර්තාවට අදාළ කොමිෂන් සභාවේ විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන් ලේඛන සහ CD පට ඇතුළත් අනෙකුත් දෑ බෙලුම 2 සිට 5 දක්වා අන්තර්ගත වී ඇත. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් බෙලුම 2 සිට 5 දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ ගරු නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. දිනතුනක විවාදයක් ඕන මේ වාර්තාව ගැන ගරු කතා කරගතුමනි. ඒක පක්ෂ නායකලා සීමිත කතා. දිනතුනක ඇත්ත වශයෙන්ම අතපසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. නෑ ඒක අපි විවාදෙදි ගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන්න දෙන්නේ අපි සූදානම් ඒ විවාදය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සිහිපත් කරන්න කියලා ගරු කතානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නෑ. ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්නවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සරත් වීරසේකර මහතාද ඒ පිළිබඳ අදහස් පළ කළා. පාස්කු ප්‍රහාර සිද්ධීන් 8 සම්බන්ධව උද්දෘත 8ක් දැනටමත් නීතිපති හමුවේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිතුමා නීතිඥවරු 12 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා කවදාකවත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සැකකරුවන් නිදහස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 300 ගාණක් අපේ අහිංසක ජනතාව මරා දැමුවා විදේශිකයන්ු සමග. ඒක නිසා ඔවුන්ට විරුද්ධව අපි ඉතාම දැඩි ලෙස ක්‍රියා කරනවා. දැනටමත් 32 දෙනෙක්ට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවා. ඉතින් ඔවුන් තාමත් ඉන්නේ රැඳවුම් නියෝග මත රක්ෂිත බණ්ඩාරාගාරේ. ඒක නිසා කාටවත් චෝදනා කරන්න බෑ. මේ රජය ඒ සැකකරුවන්ව ආරක්ෂා කරන්නට කටයුතු කරනවා කියලා. රජයේ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇනවුම් කළ එන්නත් මාත්‍රා 5 ලක්ෂයක් ඉන්දියාවේ සිට ගුවන් මගින් අද දහවල් මෙරටට රැගෙන ලැබුවා. රුපියල් මිලියන 510ක් ඊට වැය කර තිබෙනවා. එන්නත්තුගේ අද පසුරු 1.10ට පමණ රැගෙනුම් ලැබුවේ එයා ඉන්දියා ගුවන් සේවයට ඇත් AI 273 දරන ගුවන් යානයෙන්. එම එන්නත් ඉන්දියාවේ පූනේ නගරයේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිෂ්පාදනය කර තිබෙනවා. අද රැගෙන එන්නත්තුගේ මෙරට ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා දෙවෙනි එන්නත්තුගේයි. රජය විසින් මිලදී ගනු ලැබූ පළමු එන්නත්තුගේද මෙයයි. කොවිඩ් මර්ධන පළමු එන්නත්තුගේ ඉකුත් 28 වෙනි දින ශ්‍රී ලංකාවට රැගෙනුම් ලැබූ අතර ඒ මෙරට හිමි වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. අද රැගෙනුම් ලැබූ එන්නත්තුගේ ගුවන්තොටුපොළ බලධාරීන් ගුවන්තොටුපොළේදීම සෞඛ්‍ය අංශ වෙත බාර දුන්නා. ලැබුණු එන්නත්තුගේ වසංගත රෝග විද්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව සඳහා බාර දෙනු ලැබුවා. ඒ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා විසින්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේ ජෙනරාල් සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් KR උඩුවවල යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. එන්නත්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙතද රැගෙන යනු ලැබුවා. මෙම එන්නත්තුගේ හෙට සිට බෙදා හැරීමට නියමිතයි. ලංකාවේ අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා. ඒ සඳහා ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් සැපයීම අනුව කෙසේ නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට අපි කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීමට කටයුතු කරනවා.
ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා. එතකොට ප්‍රායෝගික තලයේදී බිම්මට්ටමේදී යම් යම් ඇත්තටම අඩුපාඩු නිවැරදි කරගන්න අපිට සමහර අවස්ථාවල දින කිහිපයක් ගත වුණා. නමුත් මේ වෙනකොට ඒ අඩුපාඩු බොහෝ දුරට සකස් කරගෙන තියෙනවා. ඉතින් අපි ජනතාවගෙනුත් ඉල්ලනවා හොරකන්නේ නැතුව, ඒ වගේම පෝලිම් පයින්නේ නැතුව, වැරදි මාර්ගවල එන්නත් හොයන්නේ නැතුව Tamanට එන්නත ලැබෙනකන් ඉවසීමෙන් ඉන්න. ඔබ සියලු දෙනාටම එන්නත් ලැබෙනවා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 3,78,603 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඊයේ එන්නත ලබා දුන් පිරිසට 11,696 දෙනෙකු ඇතුළත්. එන්නත්කරණය අද සිදු කෙරුණේ 28 වෙනි දිනටයි. අපිට වඩා අඩු ආදායම් රටවල් බොහොමයක්ම අර COVAX පහසුකම යටතේ එන්නත් ලැබෙන උන්ට මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන් කමක් නැති තත්වයක් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව මේ වන විට මෙතෙක් ලැබුණු එන්නත් මාත්‍රාව වගේ 3 ගුණයක් දින එකහමාරක් ඇනවුම් කරලා තියෙනවා. මේ ඇනවුම් මගින් ඉදිරියේදී ඒ තොග ලැබෙයි කියලා අපිට විශ්වාස කරනවා. මේ දිගටම අපි ඒ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳව පසුවිපරම් කරලා හැකි ඉක්මනින් ඒ එන්නත් තොග ගෙන්නා ගැනීමට කටයුතු කරනවා. තවත් එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණේ කෙත්තාරාම විහාරස්ථාන පරිශ්‍රයේ. මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් ස්ටේස්පුර යන ප්‍රදේශවල ජනතාවට එහිදී එන්නත ලබා දීම සිදු කෙරුණා. සෞඛ්‍යාංශ පවසන්නේ 1500 දෙනෙකුට අද එන්නත් ලබා දුන් බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමේ තවත් වැඩසටහනක් නාරාහෙම්පිට කිරුළ මාතෘ නිවාස පරිශ්‍රයේ සංවිධානය කෙරුණා. එම ප්‍රදේශයේ 1000කට පමණ එහිදී එන්නත් ලබා දී තිබෙනවා. කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 76961 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 94.19ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 4289 දෙනෙකු ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 240 දෙනෙකු අද හඳුනා ගන්නු ලැබුවා. ඔවුන් සියලු දෙනාම පෑලීගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 13714ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,68,918ක්. කසක්ස්තාන් සංචාරකයින් 209 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අද දිවයිනට පැමිණියා. කසක්ස්තානෙන් පැමිණි 6 වෙනි සංචාරක කණ්ඩායම මෙයයි. ඒ රටින් මීට පෙර පැමිණි සංචාරකයන් 200 දෙනෙකු එම ගුවන් යානයෙන් අද රාත්‍රී සිය රට බලා පිටත් යාමට නියමිතයි. නැනෝ තාක්ෂණික වෛරස් නාශක මුව ආවරණයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද ඉදිරිපත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් යන මහතුරුන් ඇතුළු කණ්ඩායමක් මෙම මුව ආවරණය නිපදවා තිබෙනවා. විශේෂත්වය වන්නේ ඒ මත තැවරෙන ඕනෑම විෂ බීජයක් විනාශ වන අයුරින් නිර්මාණය කර තිබීමයි. පර්යේෂණ කණ්ඩායම් පවසන්නේ ලොව ප්‍රථම වෛරස් නාශක සහ නැනෝ අංශු පෙරණ මුව ආවරණය මේ බවයි. නොබෝ දිනකින් මෙම විශේෂිත මුව ආවරණයේ දේශීය හා විදේශීය වෙළඳපළට නිකුත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දෙන බවයි. නව නිපැයුම හඳුන්වා දීම සඳහා රාජ්‍ය අමාත්‍ය සීතා අරන්පොළ මහත්මියගේ සහායද ලැබී තිබෙනවා. අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට පනවා ඇති වසා දැමීමේ නීති තවදුරටත් ක්‍රියාත්මක බව එරට බලධාරීන් පවසනවා. කොවිඩ් ආසාදනයේ ඉහළ යාමත් සමග ග්‍රීසියේ රෝහල් රැසක දැඩිසත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැඩිසත්කාර ඒකකවල රෝගීන්ගේ අනුපාතය 90% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා සමස්ත ආසාදයන් සංඛ්‍යාව අද වන විට මිලියන 28.3 ඉක්මවා තිබෙනවා. එරට මෙතෙක් සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂයකට අධිකයි. ජනාධිපති ජෝ බයිඩන් රට තුළ ඊයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළා. ඔහු කියා සිටි ඇමරිකාව කොවිඩ් වසංගතයේ දරුණුතම සන්ධිස්ථානය කරා මේ වන විට ළඟා වෙමින් සිටින බවයි. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ වෙළඳ කොටස වැඩි කර ගැනීමට හැකි පරිදි සෑමාංශයකම නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමට රජය කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදහස් පළ කළේ නොබැදි ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින්. ශ්‍රී ලංකාව මෙවර සමුළුවේ සභාපතිත්වයේ සහ සත්කාරකත්වයේ දරන අතර රටවල් 22ක නියෝජිතයින් සුම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වුණා. It is well known that we face major challenges in introducing new technologies due to high capital investment. ඉහළ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍යතාව නිසා නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමේදී අපි බරපතල අභියෝගයන්ට මුහුණ දෙන බව කවුරුත් දන්නා කරුණක්. ඒ හා සමානව සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තරංකාරීත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ නවෝත්පාදනද සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත් වෙනවා. එබැවින් ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළඳ පංගුව වැඩි කර ගැනීමට හැකිවන පරිදි සෑම අංශයකම
නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීම සඳහා අපේ රජයේ මගේ අධීක්ෂණය යටතේ වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. COVID-19 වසංගතය උද්ගත කළ අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා මෙවන විට මුළු ලෝකයේම උපාය මාර්ග හා සැලසුම් සම්පාදනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවද ඉන් වෙනස් වන්නේ නැහැ. වාසනාවකට මෙන් වසංගත රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර මෑත කාලීන වසංගත තත්ත්වයේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්ට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමේදී පරීක්ෂකයන්ට විද්‍යාඥයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ විභවතාවන් විදහා දැක්වීමට වැඩි අවස්ථාවක් තිබෙන බව අපි නිරීක්ෂණය කළා. මේ අතර ඊවිස් කොළඹ ලිමිටඩ් දේශීය පරිගණක නිපැයුම් අංගණය නිෂ්පාදනය කළ ඊවිස් නියෝ ප්‍රෝ ලැප්ටොප් පරිගණකය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. එය ජනාධිපතිතුමා වෙත පිළිගන්නනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියන් විසින්. ගොඩගේ ප්‍රකාශන අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රටක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අපක්ෂපාතී විශ්වසනීය කරුණු මත පදනම් වූ හා මැදිහත් වීමේ ආකල්පයෙන් තොරව ක්‍රියා කළ යුතුයයි එහි සමාජික රටවල් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විවාදයේදී මේ කරුණු ඉස්මතු වුණා. සජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව දැන් පැවැත්වෙන 46 වෙනි සැසිවාරයේදී සභාගත කළා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9:45ට පමණ. එහිදී මතභේදාත්මක චෝදනා රැසක් ගොනු කොට තිබුණා. 2015 වසරේදී පොරොන්දු වූ පරිදි සත්‍ය සෙවීමේ හෝ වගවීමේ සැබෑ යාන්ත්‍රණයක් සකස් කිරීමට කලින් පැවති ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව සමත් වුණේ නැහැ. සිවිල් කටයුතු හමුදාකරණය වීමේ ප්‍රබලතාව වර්ධනය වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවට අභියෝගයක්. තිරසාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා දරුණු අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලැබී තිබෙනවා. දෙමළ හා මුස්ලිම් ජන කොටස් වලට රජයේ ඉහළ තනතුරු ලබා දී නැහැ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු කතාව සිදු කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. දෙදිනක් තුළ දෙවැනි වරටත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දැක්වූ විදේශ අමාත්‍යවරයා වත්මන් ක්‍රියාදාමය තරයේ ප්‍රතික්ෂේප කළා. ගෞරවයක් සහිත ඕනෑම ස්වෛරී රටක පාලනය පිළිබඳ දේශීය හා මූලික කරුණු ඇතුළත් කරමින් අසාධාරණ ලෙස සිය විෂයපතේ පුළුල් කරමින් ඉදිරිපත් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.7 වගන්තියේ සඳහන් වන්නේ කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය යටතේ පවතින කරුණු වලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පැවරෙන්නේ නැත යන්නයි. ඒ නිසා මේ ක්‍රියාවලිය එම ප්‍රඥප්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මේ වාර්තාව තුළින් පිළිඹුවන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දේශ ලෙස ලුහු බඳිනු ලබන පූර්ව නිගමනයන් හා දේශපාලනික මෙන්ම අගතිගාමී න්‍යාය පත්‍රයක්. වැරදි ලෙස ගොඩනගන ලද චෝදනා මත මෙම නිර්දේශ පදනම් වී තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව ප්‍රගති වාර්තා ඉදිරිපත් කර ඇති අතර වත්මන් වාර්තාවේ අඩංගු වැරදි තොරතුරු, වැරදි වැටහීම් හා අතනෝමතික තක්සේරු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව ලිඛිත කරුණු දැක්වීම සිදු කළා. පෙර නොවූ විරු ප්‍රචාරක ව්‍යාපාරයක් තුළින් මහ කොමසාරිස් කාර්යාලයේ සිය වාර්තාව ප්‍රකාශයට පත් කළා. එහිදී අපගේ අදහස් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කොට ඇති අතර ඒ කනගාටුවට කරුණක්. මේ නිසා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස් සඳහා සමාන දෘශ්‍යතාවයක් ලබා ගැනීමට ඇති ඉඩ කඩ අහිමි වී තිබෙනවා. දේශපාලන අභිමතාර්ථයන් විසින් මෙහෙයුම් ලැබූ මෙම කවුන්සිලේ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අසමාන අවධානය පිළිබඳව අපි කනගාටු වෙනවා. මේ වාර්තාව පදනම් කරගත් ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කොට අවසානයක් කරා ගෙනෙන ලෙස ශ්‍රී ලංකාව කවුන්සිලේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. වාර්තාව පිළිබඳ සමාජික රටවල විවාදය අද ආරම්භ වුණා. එහිදී දක්නට ලැබුණේ පැහැදිලි බෙදීමක්. යුරෝපා රටවල්, ඇමරිකාව සහ ඇතැම් අප්‍රිකානු රටවල් මහ කොමසාරිස්වරියගේ වාර්තාව අනුමත කළ අතර ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කළා. ඒත් ආසියානු සහ මැද පෙරදිග කලාපීය රටවලින් ශ්‍රී ලංකාවට හිමි වූයේ පුළුල් සහායක්. පිලිපීනය නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා කරන ක්‍රියාවලිය වාස්තවික හා සාධාරණ විය යුතු බව. COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග මෙහිදී සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම වාර්තාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් අසන්වේදී මෙන්ම වැරදි අර්ථකථන සපයා තිබෙනවා. ශ්‍රී ලංකාව තම රටේ ප්‍රශ්න සංවාදයෙන් විසඳා ගැනීමටත් ඊට අන්තර්ජාතික තාක්ෂණික සහාය ලබා ගැනීමටත් කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
බාහිර මැදිහත් වීමකින් තොරව ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුයි. Japan notes the report of the High Commissioner and Sri Lanka's observations. ජපානයේ පිළිගන්නවා ශ්‍රී ලංකාව දේශීය වැඩපිළිවෙලක් තුළින් සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගනු ඇතැයි කියා. අන්තර්ජාතික ප්‍රජාව ඊට සහාය විය යුතුයි. We have taken note of the High Commissioner's report on Sri Lanka. ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් මෙන්ම සමීපවතම අසල්වැසියා ලෙස ඉන්දියාව දෙවැදෑරුම් වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටිනවා. 13 වෙනි සංශෝධනය මත පදනම්ව ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගත යුතුයි. දකුණු කොරියාව විශ්වාස කරන්නේ මානව හිමිකම් කවුන්සිලය රටක් ගැන වාර්තා සැකසීමේදී තහවුරු නොකළ මාධ්‍ය වාර්තා හා අරමුණු සහිත දේශපාලනික කණ්ඩායම්වල කරුණු මත පදනම් නොවිය යුතු බවයි. අදාළ රජය සමග සාධනීය ලෙස ක්‍රියා කිරීමයි මානව හිමිකම් කවුන්සිලය කළ යුත්තේ. ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග අගය කළ යුතුයි. මානව හිමිකම් ක්‍රියාවලිය කිසිසේත් දේශපාලනීකරණය නොවිය යුතු අතර එය රටවලට මැදිහත් වීම නොකළ යුතුයි. As a friendly neighbor of Sri Lanka, චීනය තරයේ ප්‍රතික්ෂේප කරනවා මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම සහ රටවල් වලට මැදිහත් වීම සඳහා මානව හිමිකම් අවියක් ලෙස යොදා ගැනීමේ ස්ථාවරය. මේ වාර්තාවේ ඇති සම්බාධක ඇතුළු තර්ජන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමක් ලෙසයි අපි දකින්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාව මුළුමනින්ම පක්ෂග්‍රාහී බවත් ඒ පිළිබඳ කිසිදු තර්කයක් නොමැති බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල මහතා පවසනවා. ප්‍රභාකරන් හා ඔහුගේ සහචරයින් අහිංසක දෙමළ ජනතාවට මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ලබා දුන් පීඩනය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධව සහ කොමසාරිස්තුමියගේ වාර්තාව සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ওই යුද්ධයේ අවසාන කාලයේදී එංගලන්තයේ ඩිෆෙන්ස් ඇටැච් හිටියේ ඇන්ටන් ගෑෂ් කියන, ඒ වගේම ඇමරිකන් එක්කෙනා හිටියේ ස්මිත් කියලා. ඒ දෙන්නම අරලා තියෙනවා ඩේලි ඩිස්පැචස් කියන විදිහට යවලා තියෙනවා ඒ සිදුවීම් එක්ක. ඒත් එක්කම ලෝඩ් නේස්බි එංගලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමග මාස 6ක පමණ සාකච්ඡා කරලා ඒ තොරතුරු ලබාගෙන තිබෙනවා. තාමත්ම සංවිධානාත්මක ලෙස මම හිතන්නේ මේ වැඩපිළිවෙල සියගාත්මක වෙනවා. තා අවාසනාවන්ත තත්ත්වයක් තමයි ළමා සොල්දාදුවන් පුහුණු කිරීම ළම්ප්‍රවිඩ ජනතාවට ඒ දීපු පීඩනය සහ ප්‍රභාකරන් සහ ඔහුගේ සහචරයන් විසින් අහිංසක දරුවන් අරගෙන ගිහිල්ලා ප්‍රභාකරන්ගේ දුවට ඩයමන්ඩ් මුද්දක් බඳිනකොට ඒ කට්ටියට බැන්දේ සයනයිට් කරලා. අතට පොතපත වෙනුවට දුන්නේ තුවක්කුව බයි නැතුව. ඒත් ඒ වගේන මානව හිමිකම් කොමසාරිස්වරියත් කිසි කෙනෙක් වචනයක්වත් අද වෙනකන් කතා කරලා නැහැ. ඉතින් තාමත්ම පැහැදිලි පෞද්ගලිකව උන්ගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. හැම අවස්ථාවකම අපේ මිතුරු රටවල් සමග අපි සාකච්ඡා කරමින් යනවා ඒ බොරුව පරාජය කළ යුතුයි කියලා. අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පැවති උත්සවයකදී. අත්කම්, බතික්, කේක් ඇතුළු නිර්මාණ එළිදැක්වීම නිමිත්තෙන් මේ සංවිධානය කර තිබුණා. එම නිර්මාණකරුවන්ට සහතිකපත් ප්‍රදානයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය මුරුත්තිට්ටු ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් කදලි දක්වනු ලැබුවා. හෙළවෙදකමේ යටගියාව සහ රන්හිය එම ග්‍රන්ථ දිත්වයයි. හෙළවෙදකමේ යටගියාව සහ රන්හිය ග්‍රන්ථ දෙකේ පළමු පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ග්‍රන්ථ ඉදිදැක්වීමේ නිල උත්සවය පැවැත්වුණේ නාරාහෙම්පිට අභයරාම විහාරස්ථානයේදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතුණු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. උත්සවයේ විශේෂ දේශනය පවත්වනු ලැබුවේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින්. මේ මාස 15 ආණ්ඩුව ඇතුලේ කරපු දේවල් සංඛ්‍යාව මං ටිකක් කියන්න. ලංකා ඉතිහාසයේ ලක්ෂයකට රැකියාවක් දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? ලංකා ඉතිහාසයේ O level fail අයට රස්සා දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? අපි බයිනවා ඒ ආණ්ඩුවට. 60000ක් උපාධිධාරීන්ට ඔවුන්ගේ ගෞරවයට සරලන විදිහේ වෘත්තීය අවස්ථා ලබා දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? මං අහන්නේ එතකොට සර් ෆේල්ද? මේ ෆේල් වෙච්ච උන් ෆේල් කියනවා විභාග ලියාපු නැති මිනිස්සුන්ට. දැන් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා කියාපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද? MCC ගිවිසුම අත්සන් කරන්න හදපු ආණ්ඩුවට බනින අපිට නැගෙනහිර ජැටිය නෙමෙයි වරායවල් පිටින් දුන්න ආණ්ඩුව හොඳ නැහැ කියලා කියාපු අපි අදහස් වලට කන් දෙමින් විකුණන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද අපිට? දැන් මං අහන්නේ
ආණ්ඩුව පිරීලාලු. හරි. මොනව කරලාද පිරීලා තියෙන්නේ? මොනව නොකරලාද පිරීලා තියෙන්නේ? විශ්වවිද්‍යාලයවලට 10000ක් වැඩිපුර ශිෂ්‍යයෝ ගන්න හදන. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නවීකරණය කරන්න හදන. ඒක ෆේල්ද? කොවිඩ් මරණ ලෝකයේත් එක්ක සංසන්දනාත්මකව බලාපුවාම තාම සුළු වගයක් තියෙන. සමහර රටවල් රාජ්‍ය සේවකයන්ට පඩි දුන්නේ නැහැ. පෙන්ෂන් එක දුන්නේ නැහැ. සමහර රටවල් වල පඩි වෙනුවට වවුචර් දුන්නා පස්සේ සල්ලි කරලා ගන්න කියලා. මේ ට්‍රිලියන 18ක් විතර වගේ ණයකාර රටක් තාම පඩි කැපුවෙත් නැහැ. නොදී හිටියෙත් නැහැ. දැන් අවුරුද්දක් මාර්තු 11ට. ඒක කොහොමද ෆේල් වෙන්නේ? පාස් වෙනවා කියන්නේ කෝකටද එතකොට? මේක ෆේල් නම් ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහා සමානුග්‍රහය දක්වපු උන්ට අපි බැන්න. සමානුග්‍රහයක දක්වපු රටවල් එකට එකතු වෙලා රටට එරෙහිව කටයුතු කරපු ආණ්ඩුවලට අපි විරුද්ධ වුණා. එහෙව් අපිට පුළුවන්ද සමානුග්‍රහකත්වය නිර්භීතව අයින් කරගත්ත ආණ්ඩුවක් ඒ විතරක් නෙමේ නිර්භීතව කතා කරපු ආණ්ඩුවක් එක්ක තරහ වෙන්නේ. මෙව්වා මේ එක තැන් වලින් සර්ෆේල් කියලා කෑල්ලක් හදනවා හදලා මෙහාට එවනවා. ජාතික සම්පත් විකුණන්න නැති ආණ්ඩුවටත් එතකොට අපිට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවද? භික්ෂුන් වහන්සේලා හිරේ දැම්ම ආණ්ඩුව වලින් භික්ෂුන් වහන්සේලා හිරේ දාන්න නැති ආණ්ඩුවලට අපිට විරුද්ධ වෙන්න පුළුවන්ද? රණවිරුවන් හිරේ දැම්මා. රණවිරුවන් හිරේ දාපු නැති රණවිරුවන්ට අබේදානය දුන්න ආණ්ඩුවකට විරුද්ධ වෙන්න පුළුවන්. කහ නැවැත්තුවා. ගෙන්නන එක නැවැත්තුවා. කම්බිරිස් ගෙන්නන එක නැවැත්තුවා. ප්‍රත්‍යපනයනයි කියලා කරපු යහපාලන ප්‍රෝඩාව නැවැත්තුවා. මිලියන ගාණක් සල්ලි පිටරට යන එක නැවතුණා. නැවතිච්ච එකෙන් සල්ලි ටිකක් ඉතුරු වුණා. දැන් එතකොට ඒක රටට හොඳ නැද්ද? එතකොට ෆේල්ද? පාස් කියලා කියන්නේ පිටරටින් කහ ගේන එකටද? ආණ්ඩුව ගෙනාපු අයත් ආණ්ඩුව ගේන්න උදව් කරපු අයත් ආණ්ඩුවට ආශිර්වාද කරපු අයත් ආණ්ඩුවට බැන ඉන්නවා වෙනුවට ආණ්ඩුවේ තියෙන යථාව පිළිබඳ ප්‍රකාශයන් කරන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා යාන්ත්‍රණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ගහනකොට ගුටි කන එක සිංහලකම නෙමෙයි. නොගහන එකට ගහන එකත් සිංහලකම නෙමෙයි. ගහනකොට ගුටි කකා ඉන්න එක නම් සිංහලකම නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීමකින් තොරව ණය නොවන මුදල් ඒකරාශී කර ගැනීමෙන් රට අලුත් මාවතකට රැගෙන යා හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකාවේ ණය වලින් ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ්ස් කියන්නේ ස්වෛරීය බැඳුම් කර ප්‍රමාණය තිබෙන්නේ 17%ක් පමණයි. 17% ගැන තමයි මේ ඔක්කොම ප්‍රශ්න කතා කරන්නේ. මුදල් වලින් අපි ප්‍රකාශ කරනවා නම් ඇමරිකානු ඩොලර් බිලියන 14ක් පමණයි. 2014 අග වෙනකොට අපේ රටේ දලදේශීය නිෂ්පාදිතයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 79ක් හැටියට. ඒ කාලේ තිබුණු ස්වෛරීය බැඳුම් කර ණය ප්‍රමාණය තිබුණේ බිලියන 5යි. 6.3ක ප්‍රමාණයක් පමණයි ඒ කාලේ ණය තිබුණේ. 2019 අග වෙනකොට පසුගිය රජයේ ඇමරිකානු ඩොලර් 83ක දලදේශීය නිෂ්පාදිතය තියෙද්දි ඒ සඳහා අරන් තිබිච්ච ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩි වෙලා තියෙනවා. බිලියන 10ක් වැඩි වෙලා තිබුණා ඒ කාලේ වෙනකොට ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ්ස් වලින්. එතනදී අපිට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙන තිබිච්ච නිසා තමයි අපි තීරණය කෙරුවේ මින් ඉදිරියට මේ තත්ත්වය යථා තත්ත්වයටපත් වෙනකන් අපි පිටරටවල වලින් ගන්න ණය ප්‍රමාණය සීමා කරගෙන දේශීය ණය වලින් කටයුතු කරගෙන යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. 2014 වෙනකොට අපේ රටේ රුපියල් අනුපාතය තිබුණේ 131ක් හැටියට 2019 වෙනකොට 185ක් හැටියට තිබුණා. අසරකට ගෙවන්න තිබිච්ච මුදල් ප්‍රමාණය රුපියල් වලින් ගත්තම රුපියල් බිලියන 37 ඉඳලා රුපියල් බිලියන 201 දක්වා වැඩි වුණ බවත් මම මතක් කර දෙන්නට ඕනේ. ඒ නිසා මේ තත්ත්වය අපිට සමනය කර ගැනීම සඳහා තමයි අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන හැකිතා පිටරට මුදල් අඩු කරගෙන දේශීය මුදල් වලින් අපේ කටයුතු කරගෙන යන්නට යම් කිසි කාලයක් තුළදී මොකද අපිට මේ බර අනවශ්‍ය ලෙස තවදුරටත් වැඩි කරගත්තා නම් අපිට යම් දැවැන්ත පීඩනයක් ඇති වෙන්න තිබිච්ච නිසා. ඉතින් ඒ නිසා අද අපි මේ වෙනකොට ඒ තිබිච්ච ඇමරිකානු ඩොලර් බිලියන 15න් තවත් 1 බිලියනයකුත් ගෙවලා ඉවරයි. දැන් අපිට තියෙන බිලියන 14යි. ඒ 17%ක පමණ ඒ ප්‍රමාණය අපි ගෙවීමට උපනයන සහ ණය නොවන විදේශ විනිමය ගලායම් ගැන අපි දැන් කටයුතු කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳවද අදහස් පළ කෙරුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කටයුතු කරන්නට අපි දන්නවා කොහොමද කටයුතු කරන්න කියලා. මේ අවස්ථාවේදී අපේ ස්ථාවරය තමයි එවැනි සමීපස්ත නායකවත් එවැනි නායකවත් අපිට අවශ්‍ය නැහැ කිය. මේක අපි ඔක්කොම දකින්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් හැටියට අපේ රටේ ආර්ථිකයට අපිට අලුත් මාවතකට අපේ ආර්ථිකය ගෙන යන්නට පුළුවන්. අපි ණය වර්තාවෙන්ම පමණක් මේ කටයුතු වලට අපි විසඳුම් සොයන්නේ නැතුව ණය නොවන මුදල් ඒක රාශි කර ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා අලුත් මාවතකට රට පිවිසවීමට.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහ බැංකුව අධිපති මහාචාර්ය W.D. ලක්ෂ්මන් යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියා. දැන් කෙටි විරාමයක් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු. කෝමාරි කාසිසිලති බබල් ප්‍රොවයිට් මගින් සුදු ඇඳුම් සුසුඳු කරයි. බබල් රෝස සුවඳයි. රුපියල් 155කට GB 15ක් YouTube data pack. රුපියල් 45කට GB 10ක් Messenger data pack. තේස්ටිම data pack දෙක SLT Mobitel home broadband පාරිභෝගිකයන් වෙනුවෙන් SLT Mobitel එකම එක සබැඳියාව. වාසනාවන්ත විවාහ ජීවිතයක්. ඔබත් ළඟදී විවාහ වූ අයෙක්ද? සුවෙන් සතුටෙන් පිරි යුග දිවියකට නවදිවි සුව සත්කාර සේවය නවක විවාහපත් ඔබ දෙපළ වෙනුවෙන්මයි. නොපමාව ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණිය හමුවන්න. ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. හෙට දවසේ වැඩිහිටියෝ වෙන අපි වගේ පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිණුම. හෙට වැඩිහිටියෝ වෙන අද පොඩ්ඩන්ට BOC රන් කැකුළු ස්මාර්ට් ගිණුම. ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න වාසිදායකතම anytime data package එක. දැන් Dialog home broadband වෙතින් Zoom, Microsoft, YouTube, Google සහ web browsing සඳහාම සුවිශේෂී GB 35ක් රුපියල් 495 සිට ඇක්ටිවේට් කිරීමට hbb.dialog.lk වෙත පිවිසෙන්න. සතුට පිරුණු ඔබේ සොඳුරු කැදැල්ල හිංසනයේ අඳුරු වලාවෙන් වසා ගන්නට ඉඩ දෙන්න එපා. කතා කරන්න ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් සමග. යන්න ඔබට ළඟම රෝහලේ මිතුරු පියස සේවා මධ්‍යස්ථානයට. අධිවේගී ෆයිබර් සමග වේගවත්ම මොබයිල් ජාලයක් වූ SLT Mobitel සැබින්දියාවෙන් බලවේග ගැන්වෙන දකුණු ලක එළිය කන්ද හිල් ක්ලයිම් 2021 SLT Mobitel ස්පීඩ් අප් පෙබරවාරි 27 සහ 28 SLT Mobitel එකම එක සැබින්දියාව. ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. පුතා නැගිටින්න ඉස්කෝලේ යන්න. ඉඩිමතයි අත්තම්ම. හැමදාම ඉස්කෝලේ යන්න ඕනිද? ඔයා හොඳට ඉගෙන ගත්තොත් මේ දැවෙන ලෝකෙට සිසිල දෙන්න පුළුවන් වේ. ඒ කිව්වේ අත්තම්මේ. හරියට මෙන්න මේ වගේ. මය පුතා හොඳට ඉගෙන ගත්තම පුතාට පුළුවන් 100% පිරිපුන් කෙනෙක් වෙන්න. එහෙම වුණාම ඔයාට පුළුවන් ඔයා වටේ කොච්චර නරකයි හිටියත් හොඳ පිවිතුරු කෙනෙක් වෙන්න. හොඳට ඉගෙන ගත්තාම ඔයාට පුළුවන් කුණ සුවඳින් බැබලෙන්න. හරියටම මේ වාගේ ඇඳුම වගේ. කෝමාරි කාසිසිලති බබල් එන්සයිම ත්‍රිත්වයකින් පිරිසිදු කර ප්‍රොවයිට් මගින් සුදු ඇඳුම් සුසුඳු කරයි. ඇන්ටීරියර් ඩිපොසිෂන් ඉවත් වන කුණු යලි නොගනී. රෝස සුවඳ බබල් මවුද ඇතට සෙනෙහසයි. ඔයා ගුණ යහපත් ළමෙක් වුණාම ඔයාගේ සුවඳ උඩුසලකටත් හමාවි. ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න වාසිදායකතම anytime data package එක. දැන් Dialog home broadband වෙතින් Zoom, Microsoft, YouTube, Google සහ web browsing සඳහාම සුවිශේෂී GB 35ක් රුපියල් 495 සිට ඇක්ටිවේට් කිරීමට hbb.dialog.lk වෙත පිවිසෙන්න. ඔබ මගේමයි කියන්න මගේ ළඟින් ඉන්න ජීවිතේ විඳින්න ආදරේ බෙදා ගන්න. Prima Kotumi. Stay safe and share the hot and spicy love. රුපියල් 155කට GB 15ක් YouTube data pack. රුපියල් 45කට GB 10ක් Messenger data pack. තේස්ටිම data pack දෙක SLT Mobitel home broadband පාරිභෝගිකයන් වෙනුවෙන් SLT Mobitel එකම එක සබැඳියාව. ඔබ වෙතකනේ මේ සාදර අනුග්‍රහය. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. යළි දේශීය පුවත්. සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මාර්තු 1 වෙනි දින ආරම්භ වෙන විභාගයේ දින 9ක් පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 6,22,000ක්. සෑම දිස්ත්‍රික්කයේම අවම වශයෙන් අපි විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් පිළියෙල කරලා තිබෙනවා ළමයින් ආසාදිතයන් වුණොත්. සමහර පළාත්වල ඊට වඩා එහෙම
විශේෂ විභාග මධ්‍යස්ථාන අවශ්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. රුපියල් ලක්ෂ 500කට වඩා ඒ සඳහා අපි ඒ පළාත්වලට යවලා තිබෙනවා. දෙමව්පියන්ට ඉතාමත් ඕනෑකමින් කියනවා මේ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම සෑහීමට පත්වන්න පුළුවන් විදිය සැලැස්මක් තමයි අපි දියත් කරලා තිබෙන්නේ. එම නිසා මේ ළමයින්ගේ අනාගතය සඳහා මේ විභාගයේ අපි මොන අභියෝග තිබුණත් විභාගයේ පැවැත්වීමට සම්පූර්ණයෙන් අපකැප වෙලා තිබෙනවා. කෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ අභාවප්‍රාප්ත විජමු ලොකු බණ්ඩාර මහතා සම්බන්ධ ශෝක යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ චාරිත්‍රයට රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ චාරිත්‍රය ජනගත කරන්න එතුමා විශාල කාර්යභාරයක් කළා. පාර්ලිමේන්තුවේ කොළකැඳ වීදුරුවෙන් පටන්ගෙන ඔසුපැන් ජනතාව අතරට ගෙන යන්න ආරම්භ ලැබුවේ විජමු ලොකු බණ්ඩාර මැතිතුමයි. දුරකථන ඇමතුමකට ආයුබෝවන් කියලා ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ එතුමාගේ මැදිහත් වීමෙන්. එදා විපක්ෂ නියෝජනය කළත් කතානායක ධූරයට පත් වූ දහස් සිට එම ධූරයේ ගෞරවය වෙනුවෙන් එතුමා කටයුතු කළා. විජමු ලොකු බණ්ඩාර මැතිතුමා අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ උතහස්ත විශිෂ්ට ජනතා සේවකයෙක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. එතුමා උත්තුංග ආගමික සේවාවක් ඉෂ්ට සිද්ධ කළා. ඕ කොතරම් සුන්දර මිනිසෙක් ලෙස අපගේ හදවත් තුළ ජීවත් වන්නේද යන්න කිරා බැලීමට හැකි අකුරු තුනක් ඕ රටට ඉතිරි කොට ගොස් තිබෙනවා. ඒ විජමු යන්නයි. විහාර දේවාලගම් පනත අහෝසි කිරීමේ කිසිදු සූදානමක් නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පූජ්‍යාතුරලිය රතන හිමියන්ගේ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අලි සබ්රි මහතා මේ බව කියා සිටියා. මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ මැතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවල් පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. මම කිව්වේ උන් වහන්සේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩා බින්දැම්මේ කියලා. මගෙන් විශේෂිතවම ඇහුවා ආගමික වාර්ගික සහ ප්‍රාදේශීය පදනම් මත තියෙන නීති ක්‍රියාත්මක වන්නේද කියන එක පිළිබඳ. ඒ හින්දා තාමත්ම පැහැදිලිවම කියන්නට ඕන මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික් අයට පහානියක් නොවනත් එක් ඒවා එකපාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ, අවශ්‍යත් නෑ එහෙම කරන්න. ඒක මම 100% පිළිගන්නවා. නමුත් යම් අනිත් අයට හානියක් වෙනවා නම් දැන් පොඩි ළමයිව කසාද බඳලා දෙනවා. අවුරුදු 12 14 කරනවා නම් ඒක අපි වෙනස් කරන්න ඕන. ඒක හින්දා තමයි මම දැන් මේ කතිකාව පටන් ගන්න ඉස්සෙල්ලාම අවුරුදු 18 අවම වයස මුස්ලිම් අයටත් පිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක නොකර හින්දලා නෙවෙයි. පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකය හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වෑන් රථයක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 45කට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට සමත් වුණා. ඒ යුද හමුදාව කුලී පදනම මත පවරාගෙන තිබූ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී විදේශයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සෙබලකු හා යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමතු වූ අන්තර් හුවමාරුවෙන් ඇතුළු වී ඇති වෑන් රථය බණ්ඩාරගම ගැලණිගම හුවමාරුවෙන් ඉවත් වී යමින් සිටියදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මද්‍රව්‍ය සැපීම දුකරන ලද්දේ දැනට විදේශගතව සිට මද්‍රව්‍ය ජාලය මෙහෙවන බවට සැක කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙක් රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක් හැටියටයි වාර්තා වෙන්නේ. සැකකරු මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී මිය ගිය අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවාගේ ගෝලයෙකු බවටයි අනාවරණය වෙන්නේ. තවත් එක් පුද්ගලයෙක් පිළිබඳව අපි විමර්ශන සිදු කරනු ලබනවා. තරංගොටගත් මේ යුද හමුදා සෙබලා ඒ වගේම යුද හමුදා පලාගිය පුද්ගලයින් මේ ජාවාරමේ අතරමැදි කරුවන් පමණයි. එතකොට මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. යුද හමුදාධිපතිතුමා විසින් නියෝග කරනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඒ පරීක්ෂණ මගින් සනාථ වන කරුණු අනුව එහා සම්බන්ධ වූ පුද්ගලයාට විය හැකි උපරිම දඬුවම පවතින නීති රෙගුලාසි අනුව ලබා දීමට කටයුතු කරන ලෙස. වෘත්තීය සමිතියක මුදලක් සාවාදී ලෙස පරිහරණය කර ඇති බවට ගොනු කර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
තීන්දුව ලබා දී ඇත්තේ වසර 4කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයාව සිටිමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්ද ලෙස පරිහරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවා. මෙලෙස චෝදනා එල්ල කර තිබුණද විත්තිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ එම මුදල විත්තිකරු විසින් ණය මුදලක් වශයෙන් ලබාගත් බව හා එය ආපසු ගෙවීමට පියවර ගන්නු බවයි. විත්තිකරු තම වෘත්තීය සමිතියෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ණය වශයෙන් ඉල්ලා සිටි බවත් ඔහුට රුපියල් ලක්ෂ 39ක මුදලක් ණය ලෙස ලබා දීමට පියවරගත් බවත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මාරිමුත්තු ක්‍රිෂ්ණමූර්ති සහ භාණ්ඩාගාරිකව සිටි කහවත්තේ ඩග්ලස් යන සාක්ෂිකරුවන් සඳහන් කළේ යයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නා. එම මුදල විත්තිකරු ලබා දීම සඳහා වෘත්තීය සමිති විධායක සභාවේ මෙන්ම මහා සභාවේ අනුමැතිය ලබාගෙන තිබූ බවත් ඒ පිළිබඳව 2014 වසරේ මාර්තු මාස 21 වෙනිදා කම්කරු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ සිය වෘත්තීය සමිතියේ විගණන වාර්තාවල සඳහන් කර තිබූ බවත් සාක්ෂිකරුවන් නඩු විභාගයේදී ප්‍රකාශ කර තිබෙනවා. එම මුදල විත්තිකරු ආපසු ගෙවීමට පියවරගත් බව අදාළ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවද විනිසුරුවරයා සඳහන් කළා. එම මුදල සාවද්ද ලෙස පරිහරණය කළ බවට තමන් කිසිදු අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නොකළ බවත් ඒ ඉදිරිපත් කර තිබුණේ වෙනත් වෘත්තීය සමිතියකට අයත් වසන්ත සමරසිංහ නැමැත්තෙකු විසින් බවත් එම සාක්ෂිකරුවන් දෙදෙනා නඩු විභාගයේදී ප්‍රකාශ කළ බවද විනිසුරුවරයා කියා සිටියා. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වෙනි වගන්තිය යටතේ විත්තිවාචකයේ කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා. 2016 මහනුවර සිට කොළඹට මම පාගමන ගිහිල්ලා ආවට පහුවදා මට CID එන්න කියලා ලිපියක් නිකුත් කරා. ඒ ලිපිය ඉදිරිපත් කරාට පස්සේ මම CIDට ආපු මාව අත්තරන්ට අරගෙන දවස් 14ක් මාව බන්ධනාගාරගත කරා. මම පුරා අවුරුදු 5ක් මහේස්ත්‍රාත් අධිකරණයටත් මහා අධිකරණයටත් මේ නඩුව සදා පැමිණියා. මහා අධිකරණ විනිසුරුතුමා වෙතින් මේ නියෝජනය නිකුත් කිරීමේදීත් එතුමා කිව්වේ මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මවිතයටපත් වෙන බව. ඒ කියන්නේ මේ තමයි අපිට පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව ලබා දුන්න තෑගි. 2021 යලි නැගිටිමු විශේෂාංගය. ජීවිතය ජයගන්න වෙනදාටත් වඩා ආරක්ෂාවකින් නැවතුණු තැනින් පටන් ගමු ආයෙත්. මෙරට ඇඟලුම් නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළඳපොලේ පවතින්නේ ඉහළ වටිනාකමක් සහ ඉල්ලුමක්. එහෙත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රටේ ජාතික ආර්ථිකයට මිලියන ගණනක විදේශ විනිමය සපයා දුන් ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ රටපුරා ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකින් විශාල පිරිසක් කොවිඩ් වසංගතයට ගොදුරු වීම නිසා කර්මාන්ත ශාලා පූර්ණ හා අර්ධ වශයෙන් වසා දැමීම හේතුවෙන්. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය ක්‍රමයෙන් පාලනයට යටත් කරගනිමින් කඩා වැටෙනු ඇඟලුම් කර්මාන්තය යළි ආරම්භ කර තිබෙනවා. ඒ නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුකූලවයි. සේවකයන් හැම වෙලාවෙම මුඛාවරණ පාලඳිනවද? ඒගොල්ලෝ හැම වෙලාවෙම විෂ බීජ හරණයට ලක් වෙනවද කියලා පරීක්ෂා කරලා තමයි එන ඇතුළට ගන්නෙ. රැකියා කාලයෙන් පසු අපි මොවුන්ව නිවෙස් තුළට යාමේදී අපි මොවුන්ගේ උෂ්ණත්ව පරීක්ෂාවක් සහ විෂ බීජ හරණයක් සිදු කරනවා. උෂ්ණත්ව පරීක්ෂාවේදී අපිට තේරෙනොත් යමෙකුට අසනීප තත්ත්වයක් හෝ සෙම්පතිශ්‍යා තත්ත්වයක් තිබේ කියලා අප ආයතනය විසින් ඔවුන්ව නිවැරදි සෞඛ්‍ය උපදෙස් මත වැඩිදුර සෞඛ්‍ය පරීක්ෂා කිරීම සඳහා යොමු කරන අතර ඔවුන්ට ඊළඟ දවසේදී යම් නිවාඩුවක් ලබා දෙනවා. රැකියා අපිට නතර කරගෙන සිටීමේ හැකියාවක් නෑ. අපි ඉදිරියට යා යුතුයි. නමුත් මේ අඛණ්ඩව කරගෙන යෑමට නම් අපි નિયમિત ප්‍රමිතියකින් යුක්ත මුවාවරණයක්, නිවැරදිව පැළඳීම, එකිනෙකා අතර පරතරය පවත්වාගෙන යෑම, දෑත් සබන් යොදා හොඳින් සේදීම, එක්රොක් වීම අවම කිරීම කියන කාරණා ඔබේ රැකියාවට, ඔබේ වෙළඳපොළට, ඔබේ සේවා සැපයීමට එකතු කළගත යුතුයි. එබෝදත් සමග අපගේ ප්‍රධාන පත් ප්‍රකාශය මෙතකින් නමවට පත් වෙනවා. අයිබෝන්